හරි මයි දරුවනේ ඔන්න අපි දැන් වැද්දේගම නවකතාවේ අවසාන කොටස් ටික අපි සාකච්ඡා කරගෙන ඒකේ පාඩම පැහැදිලි කරා. දැන් මේ ඡේද අරගෙන අපි අවස්ථා සම්බන්ධ සහ වැදගත් කොටස් අපි සාකච්ඡා කරගෙන යනවා. ඔබට මේ පාඩමෙන් කිසිම අඩුවක් නැර විදිහට තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. එහෙනම් මයි පුතාලට පුළුවන් මේ පාඩමෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න. දැන් විචාර ප්‍රශ්න ටිකක් කියා දුන්නා. අමාරු වචන වෙනවා. අමාරු වචන ටික වෙනම කියා දෙනවා. ඒතකොට ආයේ මේ පාඩමෙන් කිසිම අඩුවක් නැහැ. පැහැදිලිද? මේක ලොකු පාඩමක් නේ වැද්දේගම කියන්නේ. හරි. මොකද මේක ඔබට කියා දෙන්නේ ඔබ යම් විදියකින් ඔබ උසස් පෙළ පන්තියේදී කලා විෂය හදාරනවා නේද? ඔබට සිංහල විෂයේදී මේ වැද්දේගම නවකතාව තියෙනවා. නවකතාවම තියෙනවා. පැහැදිලිද? හරි. බලමු එහෙනම් අපි මේ කොටසෙන් අපිට පුළුවන් හොඳ අවස්ථා සම්බන්ධ ටිකක් මේකෙත් හදන්න. බලන්න. උඹේ ගම කොහෙද ළමයා? මං ආවේ වැද්දේගම ඉඳලා. වැද්දේගම? ඔව් මං දන්නවා. බොහොම ඉස්සර හිට දන්නවා ඒ ගම ගැන. මාත් ඒ පැත්තේ තමයි. වැද්දේගමටත් එහා මහවෙලගම. උඹ ගමට ඵලයන් ළමයා. ඉතින් මගේ මිනිහා සීයේ. එයාට මොකද උනේ? මහල්ලා ඊතා සිමින් හිස කරකවා මහා හිරගේ දෙස නෙත් යොමු කළේය. හිරුරැස් මහල්ලාගේ මුහුණට කෙලින් වැටිනේ. ඔහුගේ මුහුණ වයසින් හා දිලිඳුකමින් වෙහැරි රැලි වැටි ඇකිලී තිබිනි. ඔහුගේ දෙනෙත් හිරගෙන් එළදෙනක කරා යොමු විය. එළදෙන ඇසනොරවා හිස දික් කරගෙන නිශ්චලව සිට තදින් කහින්නට පටන් ගති. දෑල හකුලවා ගෙන ඈ කැස්සේ ඊතා වේදනාවෙනි. කැස්ස නතර වුණු පසු එළදෙන යමුකු සොයමින් මහ පොළොව තොළු ගාන්ට වන මහල්ලා තමාටම කියා ගන්නාක් මෙන් මෙසේ කීවේ. එතකොට බලමු මයි පුතේ කොහොමද ප්‍රශ්න හදන්න පුළුවන්. මෙන්න මේ කොටස් වලින් ප්‍රශ්න හදන්න පුළුවන්. බලන්න. උඹේ ගම කොහෙද ළමයා? මං ආවේ වැද්දේගම ඉඳලා. වැද්දේගම? ඔව් මං දන්නවා. ඉතින් මගේ මිනිහා සීයේ. එයාට මොකද වුනේ? හරිද? ඊළඟට මහල්ලාගේ ස්වභාවය බලන්න. මේ මහලු මිනිස්සයා කොච්චර වැහැරී ගියාද කියලා. ඒ ශරීර ස්වභාවය කතුවරය පැහැදිලි කරනවා මහල්ලාගේ චරිතය තුල. හරි. මෙන්න මෙහෙම ප්‍රශ්න ටික අපි හදමු. මම මේ ටිකේ දාන්නම් මේ විදියට. right. උඹේ ගම කොහෙද ළමයා? ඒතර මෙන්න මේකේ අහන්න පුළුවන් මේ විදියට ප්‍රශ්න. ඉහත ප්‍රකාශය ප්‍රකාශ කරන්නේ කවුද? ඊළඟට එම ප්‍රකාශය
ප්‍රකාශය. ප්‍රකාශය ලබන්නේ කවුද? ප්‍රකාශය ලබන තැනැත්තිය තුල දැකිය හැකි ලක්ෂණ දෙකක් නම් කරන්න. රයිට් බලන්න. ඉහත ප්‍රකාශය කරන්නේ කවුද? එම ප්‍රකාශය ලබන්නේ කවුද? ප්‍රකාශය ලබන තැනැත්තිය තුල දැකිය හැකි ලක්ෂණ දෙකක් නම් කරන්නලු. බලන්න එතකොට මෙම ප්‍රකාශය කරන්නේ ඔබ දන්නව කවුද කියලා. බලන්න. උඹේ ගම කොහේද ළමයා? ප්‍රකාශය කරන්නේ කවුද මේ? මහල්ලා. ප්‍රකාශය කරන්නේ මහල්ලා නේද? ඒතර මහල්ලා විසින් තමයි ප්‍රකාශය කරන්නේ. ප්‍රකාශය ලබන්නේ පුංචි මැනිකා. පිළිතුරු මහල්ලා විසින් කාටද කියන්නේ? පුංචි මැනිකාට. ඊළඟට පුංචි මැනිකා තුල දැකිය හැකි ලක්ෂණ. පුංචි මැනිකා මොන වගේ කෙනෙක්ද? පුංචි මැනිකා ස්වාමි භක්තියෙන් හෙබි. පරමාදර්ශී. පරමාදර්ශී. ගැහැණියක වීම. ඊළඟට දැඩි ආත්ම ශක්තියෙන්. ආත්ම ශක්තියෙන් යුක්ත වූ ගැමි කාන්තාවක් වීම. හරිද? ඒතර ඔබ දන්නවා
පුංචි මැනිකා ස්වාමි භක්තියෙන් හෙබි පරමාදර්ශී ගැහැණියක වීම. ඒ කියන්නේ ඔය පාඩම තුල අපිට දකින්න තියෙන සුවිශේෂී චරිතයක් නේ. දැඩි ආත්ම ශක්තියේ තියෙන උතුරා යන පීතෘ සෙනෙහස නේ. යටහත් පහත් ගතිය ඇත්තියක් නේද? බොහොම ශාන්ත යටහත් පහත් ගති නේද? එතකොට හරියටම හරි දේ කරන නේ. කාගෙන්වත් යැපෙන්නේ නැති බොහොම අහිංසක චරිතයක්. හැමෝගෙම ආදරයේ ගෞරවයට ලක් වෙච්ච චරිතයක් පුංචි මැනිකා. පැහැදිලිද? ඒතර අනේනම් පුංචි මැනිකා සම්බන්ධ ওই විදිහට අපි ඉදිරියට සාකච්ඡා කරනවා විචාරවලදී පුංචි මැනිකා තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ ඒ විචාර කොටස් වලින් සාකච්ඡා කරනවා. දැන් මෙතෙන්දි මේ විදිහට ප්‍රශ්න හදන්න පුළුවන්. මේට අමතර ඔය ප්‍රශ්නේ අතරේ අපෙන් අහන්න පුළුවන් මේ විදිය ප්‍රශ්නත්. ලංකාවේ ප්‍රථම කතාව හා එහි කතුවරයා. කතුවරයා නම් කරන්න. ඔබ දන්නවා 1905 දී 1905 දී තමයි පළවෙනි නවකතාව ලියවෙන්නේ 1905 දී. 5 දී රචනා කරන ලද මීනා නවකතාව තමයි ප්‍රථම නවකතාව. මීනා නවකතාව. හරි. ඊළඟට අහනවා එකේ කතුවරයා කවුද? කතුවරයා තමයි සයිමන් ද සිල්වා. හරිද? එහෙම නැත්නම් අහන්න පුළුවන් ප්‍රථම නවකතාව වගේම ප්‍රථම කලාත්මක නවකතාව ලියපු කෙනා. පැහැදිලිද? ප්‍රථම කලාත්මක නවකතාව තමයි ගාම්පෙරළිය. ගාම්පෙරළිය කලියුගයේ යුගාන්තය. මේක තමයි තුන් ඈඳුතු නවකතාව. ඔබගෙන් අහන්න පුළුවන් තුන් ඈඳුතු නවකතා නම් කරන්න. ඒතර ඔබ ලියන්න ඕන ගාම්පෙරළිය කලියුගයේ යුගාන්තය. කතුවරයා තමයි මාර්ටින් වික්‍රමසිංහ සූරියන්. පැහැදිලිද? ඊළඟට අහන්න පුළුවන් ප්‍රථම කෙටිකතා සංග්‍රහය ගැහැණියක්. අන්න ගැහැණියක් කියන කෙටිකතා සංග්‍රහය ලියන්නේ කවුද? මාර්ටින් වික්‍රමසිංහ සූරියන්. අන්න එහෙම අහන්නත් පුළුවන්. මේ විදිහට. ප්‍රථම කෙටිකතා සංග්‍රහය කුමක්ද? එහි කතුවරයා. කතුවරයා කවුද? ඔබ දන්නවා ප්‍රථම කෙටිකතා සංග්‍රහය කුමක්ද කියලා ඇහුවොත් ඔබ ලියන්න ඕන ගැහැණියක්. මොකද්ද ඒ? ගැහැණියක්. ඒතර ගැහැණියක් ලියන්නේ කතුවරයා තමයි මාර්ටින් වික්‍රමසිංහ. අන්න එහෙම ප්‍රශ්න හැදෙන්න පුළුවන්. බලන්න එහෙනම්. ආයි උඹේ ගම කොහෙද ළමයා? ඉහත ප්‍රකාශය කරන්නේ කවුද? එම ප්‍රකාශය ලබන්නේ කවුද? ප්‍රකාශය ලබන තැනැත්තිය තුල දැකිය හැකි ලක්ෂණ දෙකක් නම් කරන්න. පිළිතුරු මහල්ලා විසින් පුංචි මැනිකාට පුංචි මැනිකා ස්වාමි භක්තියෙන් හෙබේ පරමාදර්ශී ගැහැණියක වීම, දැඩි ආත්ම ශක්තියෙන් යුක්ත වූ ගැමි කාන්තාවක් වීම,
උතුරා යන පීතුරු සෙනෙහසෙන් යුක්ත ඌවක් දිරිය කාන්තාවක් ওই වගේ ලක්ෂණ ගොඩාක් තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ ලංකාවේ ප්‍රථම නවකතාව හා එහි කතුවරයා නම් කරන්න. 1905 දී පැහැදිලිද? 1905 දී ලියන රචනා කරන ලද මීනා නවකතාව සයිමන් ද සිල්වා තමයි මේක ලියන්නේ. ප්‍රථම කෙටි කතා සංග්‍රහය ගැහැණියක් කතුවරයා මාටින් වික්‍රමසිංහ. පැහැදිලිද? හරි. දැන් එතකොට මෙන්න මේවා ඔබ තනියෙන් හදන්න. මොනවද? මං ආවේ බැද්දේගම ඉඳලා කවුද කිව්වේ කියන කෙනා තුල දැකිය හැකි ලක්ෂණ. හරිද? ඒ වගේ අර දැන් හදපු විදියට ප්‍රශ්න ටිකක් ඔබ හදන්න. ඊට පස්සේ "ඔව් මං දන්නවා. මේ ප්‍රකාශය කරන්නේ කවුද? අන්න ඒ පිළිබඳ කතුවරයා විස්තර කරලා තියෙන්නේ කොහොමද?" පැහැදිලිද? මේ ප්‍රකාශය කරන තැනැත්තාගේ ශරීර ස්වභාවය පිළිබඳ කතුවරයා කොහොමද විවරණය කරලා තියෙන්නේ? අන්න ඔහුගේ මුහුණ වයසින් හා දිලිඳු කමින් වැහැරි රැලි වැටි ඇකිලි තිබෙන. අන්න බලන්න උචිත ලෙස පුද්ගලයාගේ ස්වභාවය වර්ණනා කරනවා. අන්න භාෂාවේ ස්වභාවය. ඖචිත්‍ය ගුණේ නනුනවන ආකාරයට කතුවරයා ඒ පරිසර පද්ධතියෙන්ම උකහා ගන්නා ලද භාෂා විවහාරයක් තමයි මෙතන යොදාගෙන තියෙන්නේ. ඒ නිසා තමයි ලෙනාඩ් උල්ෆ් ඔබ දන්නවා මේ සුදු මහත්තයා බොහොම අපූර්ව කතාවක් විදිහට මේක ලියන්නේ. එතකොට මේක ඒ.පි. ගුණරත්නයන් මේක බැද්දේගම නිර්මාණය කරාට පස්සේ ලෙනාඩ් උල්ෆ් නේද? එතකොට මේක පරිවර්තනය කිරීම. හරිද? එතකොට මේ පරිවර්තනය තුල ඔබට පැහැදිලි වෙන්න ඕන පරිවර්තකයා විසින් මේක අනුවර්තන ශෛලියක් අනුගමනය කළා තියෙනවා. ඇයි අර කෘතියම print එකක් නෙමෙයි. මේ ජන විඥාණය තුල ජන විඥාණයට බැහැලා ජන විඥානයේ තියෙන ස්වභාවය හඳුනගෙන ඒ පරිසර පද්ධතියේ තියෙන ජන ව්‍යවහාරය බොහොම ලස්සනට හේතුඵල සම්බන්ධතාවය මත පැහැදිලිද? මේක අපූර්වට විස්තර කරනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔබට මේ කොටස තුලින් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවනේ නේද? ওই විදියට ඔබ හරියට මේ ටික පිළිවෙල ලියාගත්තොත් ඔබට පුළුවන් මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට සූදානම් වෙන්න. මම ඔබට ක්‍රමවේදය කියා දෙනවා. ඔබට තියෙන්නේ මේවෙන් ඉතුරු ওই දෙන අතරේ ඉතුරු ටික හදා ගන්න. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න මේ කොටසෙන් මේ ටික තමයි අපි අහන තියෙන ප්‍රශ්න ටික. බලන්න ඊළඟට. කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නැහැ. කොහොමද මිනිහෙක් ඕකේ ඇතුලේ ජීවත් වෙන්නේ? හැමතිස්සෙම බිත්ති වලින් වට කරගෙන මේ ටවුන් වල මිනිස්සුන්ට ඕකේ ගාණක් නැහැ. නමුත් අපි මං හොඳට දන්නවා මම මහවෙල ගම මිනිහෙක්. ඔන්න ඔය ආට කැලේ මැද්දේ ගමක්. අද වුණත් ගමට යන්න මල් ලෑස්ති. නමුත් මට වයස වැඩි. මිනිහෙක් නාකි වුණායින් පස්සේ ඒවායේ ඉඳලා වැඩක් නැහැ. නමුත් උඹ ගමට ඵලයන්. ගමත් අත්හැරලා යන එක මහ මෝඩකමක්. ඒවායේ හැමදාම බඩගින්නේ තමා මන් දන්නවා. මට මතකයි. ඒ තමන්ගේ පැල්පතයි මිදුලයි කැලේ තමන්ට නිදහසේ තියෙනවා. මේවායේ ගෝසාවයි කලබලයි කරදරයි විතරයි. නිමාවකින් නැතුව ගෙවල්. ඒත් හිරගෙදරින් අහන්න ඕනේ ඉස්සර වෙලා මගේ මිනිහා ගැන. ඇයි එයා නතර කරගෙන ඉන්නේ කියලා. ඔන්න දැන් මේ මහලු මිනිස්සයා විස්තරය කියනවා මේ කතාව තුල. ඔබ ගමට ඵලයක්. මේකට ගියපු එකේ කායි එන්නේ නෑ. ඒකට හේතුව එයාගේ ඉතිහාස කතාව ඉස්සරහට කියනවා. එයාගේ පුතත් ওই ටිකම තමයි වුනේ. එතකොට එයාත් මෙහාට ඇවිල්ලා දැන් මේ මහලු වෙල ඉන්නේ. ආයෙ ගමට යන්න බෑ. මහලු මිනිහෙකුට ගමට යන්න බෑ. තරුණියකට නගරේ ඉන්න බෑ. පේනවද කතාව? කියන කතාව. තරුණියක් නගරයට ආවොත් ඇයට ඉන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඇයට බොහොම වෙනස්කම් එන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පැහැදිලි කරන්නේ. ඔබ ගමට ඵලයන් ඔබට ගමේ මිදුල තියෙනවා. තියනම් කාලා නැත්තම් නිකන් ඉන්න පුළුවන්. මෙතන හිමින්න බෑ. මෙතන ගෝසාකාරී වැඩි.
මිනිස්සු විවිධයි නේද? 아무තු විදියට බලන්න පුළුවන්. විවිධ දේවල් වලට සූදානම් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ පරිසර ඵලය මට නම් කොහොමත් එකයි. මට ගමට ගිහිල්ලා ජීවත් වෙන්න බෑ. මම නගරේ කාගෙන් හරි මොනවා හරි හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මම නගරේ ඉන්නේ. පැහැදිලිද? හරි. බලන්න එහෙනම් කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නැහැ. ඔන්න ප්‍රකාශය. ඔන්න අවස්ථා සම්බන්ධයක් අහන්න පුළුවන් එතනින්. කවදාවත් එළියට එන්නේ නැහැ. කොහොමද මිනිහෙක් ඕකේ ඇතුලේ ජීවත් වෙන්නේ? අන්න. පළවෙනි අවස්ථා සම්බන්ධය ඊළඟට අහනවා මම මහවෙල ගම මිනිහෙක්. ඔන්න ඔය අහට කැලේ මැද්දේ ගමක්. අද වුණත් මට ගමට යන්න මං ලෑස්ති. නමුත් මට වයස වැඩි. වයස වැඩි නිසා ගමට යන්න බෑ. ඒක නමුත් මෙයා පැහැදිලි කරලා කියනවා. හරිද? ඔයා යන්න. මේ විදිහට. නමුත් උඹ ගමට ඵලයක්. ගමත් ඇත්තලා යන එක මහා මෝඩ ගමක්. ඒ වායේ හැමදාම බඩගින්න තමා මන් දන්නවා. මට මතකයි. ඒ Tamanගේ පැල්පතයි මිදුලයි කැලේ Tamanට නිදහසේ ඉන්න පුළුවන්. අන්න එහෙනම්. ඒ ග්‍රාමීය පරිසරයේ තියෙන නේද? මේ තියෙන කටුකබායි ග්‍රාමීය පරිසරයේ කටුක තමයි හැබැයි නිදහස්. කරදර නැතුව ඉන්න පුළුවන්. නගරයට ආවොත් එහෙම ඉන්න හම්බ වෙන්නේ නැහැ. නගරේ ටිකක් දරදඩුයි නේද? කෑකෝ ගහන ගෝසා වැඩි මිනිස්සු එහා මෙහා දුවනවා. එතකොට ඒගොල්ලෝගේ ඕනෑපාකම් තියෙනවා නේද? ප්‍රමාණය වැඩි, ජනගහනය වැඩි, ජන ආකීර්ණය අරව ජන ශූන්‍ය. නිදහසේ ඉන්න පුළුවන්. කන්න බොන්න ටිකක් තියෙන්න පුළුවන් නේද? හරි. එතකොට අන්න එතෙන්දී ඔබට එහෙනම් මේ කොටසෙන් අවස්ථා සම්බන්ධයක් ඇහුවාම ඔබට ලියන්න පුළුවන් කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නැහැ. හරිද? අන්න මේ කොටස අරගෙන ඔබට පුළුවන් ප්‍රශ්න හදන්න මේ විදියට. කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නැහැ. එළියට පැහැදිලිද? right. නෝකෙන් අපි අහනවා මේ විදියට ප්‍රශ්න ටික. ඉහත ප්‍රකාශය කවුද? ඊළඟට අහන්න පුළුවන් බැද්දේ ගම නව කතාවේ එන ප්‍රධාන චරිත හරි. එහෙම නැත්නම් බැද්දේගම නවකතාව රචනා කළ කතුවරයා විසින් රචිත ග්‍රන්ථ අහන්න පුළුවන්. මේක පරිවර්තකයා විසින් රචනා කරන ග්‍රන්ථ අහන්න පුළුවන්. ඒතර ඔබ දන්නවා ඒවා අපි වෙලාසනින් සාකච්ඡා කළා නේද? එයාගේ නිර්මාණ මොනවද කියලා. ඒ පී ගුණරත්නයන්. එතකොට කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නැහැ.
කවුද මේක කරන්නේ? මහල්ලා නේද? කාටද මේ කියන්නේ? පුංචි මැණිකට කියන්නේ. එතකොට බැද්දේගම නවකතාවේ වෙන ප්‍රධාන චරිත අපි දන්නවනේ ප්‍රධාන චරිත අතරේ සිනිඳු තමයි එකටම ඉන්නේ නේ. ඊට පුංචි මැණිකා නේ. බබේහාමි ආරච්චිලා ප්‍රනාන්දු නේද? මේ අය චරිත තමයි අපි සලකන්නේ. එතකොට මේකේ ප්‍රධානම විදියට අපි ගන්න සිනිඳු සහ පුංචි මැණිකා. පැහැදිලිද? අනිත් ඒවත් ඒ විදියට වෙනවා. සාමාන්‍ය නවකතාවක සහ කෙටි කතාවක අතර වෙනසයි උක. කෙටි කතාවක තියෙන පුතේ එක ප්‍රධාන චරිතයයි. නවකතාවක චරිත ගොඩක්. දැන් චරිත තුනක් වුවහම ප්‍රධාන චරිත තුනක්. ඉසාසනා රංජිත්. කේ ජයතිලක කියන්නේ. ඉසාසනා රංජිත්. මේ තුන් දෙනාගේම චරිතය ඇතුළාන්තයට කතා කරනවා කතුවරයා. පැහැදිලිද? හරි. එතකොට අන්න එහෙනම් බැද්දේ ගමන චරිත සිලිඳු පුංචි මැණිකා නේ. අන්න ඒ චරිත ඔබ ලියන්න ඕන. බලන්න ඊට පස්සේ උඹ ගමට ඵලයන්. ගමක් අත්හැරලා යන එක මහා මෝඩකමක්. ඒවායේ හැමදාම බඩගින්නේ තමයි. මන් දන්නවා මට මතකයි. ඒ තමන්ගේ පැල්පතයි මිදුලයි කැලේ තමන්ට නිදහස වෙන්න. අන්න එහෙනම් ගමයි නගරය අතරේ වෙනස පැහැදිලි කිරීම කරනවා. ගම නිදහස වෙන්න පුළුවන්. නගරය නිස්කලංක ගතියක් නැති නේද? ගෝසාකාරී පරිසර පද්ධතියක් තියෙන නේද? විවිධ මිනිස්සු ජීවත් වෙන පරිසරයක් තමයි කොහෙද? නගරය. හරි. බලන්න ඊළඟ. ඕකට ගිය මිනිහෙක් කවදාවත් එළියට එන්නේ නැහැ. හැබැයිටම මන් දන්නේ නැද්ද? මගේ පුතත් ඔය හිරගෙට ගියා. තව අද වෙනකන් ඇහැට දැක්කේ නැහැ. එයාගේ නඩුව ඇහුවේ මේ තංගල්ලේ. මගේ අතමිට තිබුණා. ඔක්කොම මේ නඩුව වෙනුවෙන් වියදම් කළා. පුතා හිරගෙන් ආපහු වෙනතුරු මම බලාගෙන හිටියා. කිසි දවසක ආවේ නැහැ. එන්නෙත් නැහැ. උඹේ මිනිහටත් ඒක තමයි. දැන් උඹ ආපහු ඵලයන් ගමට. අන්න කතාව දැන්. දැන් පැහැදිලි කරනවා. උඹේ මිනිහත් දැන් මේක දීලා ඔබට අවස්ථා සම්බන්ධය අහන්න පුළුවන්. අවස්ථාව. උඹේ මිනිහාටත් ඒකම තමයි. දැන් උඹ ආපහු ඵලයන් ගමට. පැහැදිලිද? ඒතර උඹේ මිනිහා කියන්නේ කාටද මේ? බබුන්ට. උඹේ මිනිහා කියන්නේ කාටද පුතේ? බබුන්ට. එතකොට එයා තමයි බබුන්. එතකොට පුංචි මැණිකාගේ බඩගින්නට හා තෙහෙට්ටුවද මහල්ලාගේ කතාවෙන් උපන් ਸੰతాපයෙන් දුකක් එකතු වේ. ඈ නිසල්මනේ වැළපෙන්නට උවාය. අන්න දැන් ඈ කල්පනා කරනවා දැන් මොකද වෙන්නේ දැන් මේ කතාව කිව්වහම ඈට දැන් උතුරු දකුණු හොයාගන්න බැරි වෙනවා. ඇයි දැන් මේ වයසක සීයාගේ පුතා නැති වෙලා එයා වෙනුවෙන් නඩු කියලා තියෙන සේසතම නැති කරලා තියෙන්නේ. එතකොට තාමත් හම්බ වෙලා නැහැ. හම්බ වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම එයාට අත්වෙච්ච ඉරණම තමයි කාටද? බබුන්ට අත් වෙන්නේ. එහෙනම් ඔබට පේනවා සුදු ජාතිකයෝ කොච්චර දේවල් කරන්නේ නැද්ද මේ හිරකාරයන්ට නේද? දැඩි පීඩාකාරී තත්ත්ව උදා කරලා දීලා එවුන්ගේ වැඩ අරගෙන සමාජයට ඒක ඇතුළෙම මරලා දාන්නත් පුළුවන්. මොකද දෙන වද හිංසා එක්ක පැහැදිලිද? එතකොට ඒ වගේ තමයි මේ හිරගෙදර කියලා කියන්නේ. කොහොමවත් හිරගෙදර ගියාම එනවයි කියන එක ටිකක් හරි භයානකයි. ඒක ඇතුලේ ඉන්න මිනිස්සුත් එක්ක විවිධ පුද්ගලයෝ ඉන්න නිසා. සමාජයට යනකොටම එක්කෙනෙක් ඇතුලෙන් දෙනවා එයාට පණිවිඩය ඔක ඇතුලෙම මරලා දාන්න කියලා. මොකක් හරි ලෙඩක් හැදුණු විදිහට මරවනවා නේද? හිරගෙදර බෙල්ල වල දාගත්ත විදිහට මරනවා. ඔයවා ඉතින් දැනුවත් කිරීම කරන්නේ නැහැ. ඉස්සර කොහොමත් නැහැ. අඬලා වැඩක් නැහැ ළමයා. මං දැන් හොඳටම වයසක මිනිහෙක්. මට වඩා හොඳින් ඔය ගැන දන්න කෙනෙක් තවත් මෙහි නැහැ. මේ හිරගෙට ගිය කෙනෙක් කවදාවත් ආපහු ආවේ නැහැ. උඹ දැන් ඉක්මන් කරලා ගමට යන එක වඩා හොඳයි. අන්න කියනවා. මම දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉන්නවනේ. මං අවුරුදු ගාණක් තිස්සේ ඉන්නවා. ඔහු මේ පිළිබඳ මන අවබෝධයක් තියෙනවා. එහෙනම් දැන් මේ කතාව තුළ පුංචි මැණිකට තීරණය ගන්න සිද්ධ වෙනවා. මෙහෙම දෙයක් වෙන්නේ නැති කියලා නේද? පුංචි මැණිකා එතනින් නැගිට සෙමින් කන්ද නැග හිරගය වටේ ගියායි. එහි වූයේ එකම දොරටුවකි. ඒ තැනින් තැන යකඩ නැවැද්දූ විශාල ගණලී දොරකි. ඈබියෙන් දොරට අන්න යකඩ ඇන වැද්දූ මහා විශාල දොරක් තියෙන ඒ දොර කඩාගෙන එන්නත් පුළුවන් නේද? හරි. අපි බලමු එහෙනම් ඕකෙන් අහන්න පුළුවන් අවස්ථා සම්බන්ධ
මොනවද කියලා. අඬලා වැඩක් නැහැ. හරි. බලන්න මෙතන මෙන්න මේ කොටස් දෙක අරගෙන අපි මේකේ අවස්ථා සම්බන්ධ හදන්න පුළුවන්. අඬලා වැඩක් නැහැ ළමයා. මං දැන් හොඳටම වයසක මිනිහෙක්. වයස මිනිහෙක්. මට වඩා හොඳින් ඔය ගැන දන්න කෙනෙක් තවත් මෙහි නැහැ. අන්න ඒ කොටසත් ගන්න පුළුවන් අපිට. බලන්න. මේ හිරගෙට ගිය කෙනෙක් කවදාවත් ආපහු ආවේ නැහැ. උඹ දැන් ඉක්මන් කරලා ගමට යන එකයි වඩා හොඳ. අන්න ඒකත් හොඳයි. එනි මේ දෙබස් වලින් අනිවාර්යයෙන්ම ඔබට අවස්ථා සම්බන්ධ එන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒ හින්දා මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න. අපි බලමු මේ විදිහට ප්‍රශ්න හදලා. රයිට් බලන්න. උඹේ මිනිහටත් ඒකම තමා. දැන් උඹ ආපහු ඵලයන් උඹේ ගමට. මොකද්ද මේ ඒකම තමා කියලා කියන්නේ? උඹේ මිනිහටත් ඒකම තමා. ඒ කියන්නේ මෙයාගේ පුතාටත් ඇතුළට ගිහිල්ලා ආයෙ එන්න හම්බුන්නේ නැහැ. ඒක ඇතුළෙම ඔහු විනාශ වුණා. එහෙනම් ඔයාගේ මිනිහටත් ඒකම තමා උනේ කියලා කියන්නේ යාගේ පුතාට වෙච්ච දේ තමයි උනේ කියලා කියන්නේ. පැහැදිලිද? ඒකම තමා කියන යෙදුමෙන් ප්‍රකට වන්නේ මොකද්ද? මහල්ලාගේ පුතාට වෙච්ච දේ තමයි බබුන්ට සිදු වෙලා තියෙන්නේ. පැහැදිලිද? හරි. බලමු මේ විදිහට. ඉහත ප්‍රකාශයට අනුව ඒකම තමා අනුව ඒකම තමා යන ප්‍රකට වන්නේ කුමක්ද? කුමක්ද? පැහැදිලිද? ඊළඟට
බලන්න එතකොට උඹේ මිනිහටත් ඒකම තමා. දැන් උඹ ආපහු ගමට ඒ කියන්නේ උඹ ආපහු ඵලයන් උඹේ ගමට. හරිද? දැන් බලන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නේ අපි ගන්න මේ විදිහට මෙම ප්‍රකාශය ඇතුළත් පරිච්ඡේදය නම් කරන්න. පරිච්ඡේදය නම් කරන්න. හරි. දැන් ඔබට පැහැදිලි මේ කොටස තුල උඹේ මිනිහාටත් ඒකම තමා. දැන් උඹ ආපහු ඵලයන් වේගමට. ඊද ප්‍රකාශයට අනුව ඒකම තමා යන යෙදුම තුලින් ප්‍රකට වන්නේ මොකද්ද? මහල්ලාගේ පුතාට වෙච්ච කරදරේ තමයි බබුන්ටත් වෙන්නේ කියන එක. මහල්ලාගේ පුතා හිරගෙදරදී නැති වුණා. ඒ නැතිවීම වගේම සිදුවීමක් තමයි කාටද බබුන්ට වෙන්නේ කියන එකයි මේ පැහැදිලි කරන්නේ. හරිද? එහෙනම් ඒකම තමයි කියන්නේ මොකද්ද? මහල්ලාගේ පුතාට වෙච්ච සිදුවීමම බබුන්ට සිදු වූ බව. මොකක්ද එහෙනම්? මහල්ලාගේ පුතා හිරගෙදරදී නැති වුණා. එහෙනම් බබුනුත් හිරගෙදරදී නැති වෙලා තමයි තියෙන්නේ. පැහැදිලිද? හා. ඒකේ අපි මේ විදිහට උත්තර හිරගෙදර තුලදී පැහැදිලිද? මහල්ලාගේ පුතා හිරගෙදර තුලදී නැති වූ වාසේම. ඒ කියන්නේ මිය ගියාසේම බබුනුත් හිරගෙදර තුලදී මිය ගිය බව. ආයි එතනින් එහාට ආයි ඉඳලා වැඩක් නැහැ. ඒකයි කියන්නේ උපලයන් ආයි ගමට. තේරුමක් නැහැ. මේ ප්‍රකාශය ඇතුළත් පරිච්ඡේදය. මේ ප්‍රකාශය ඇතුළත් පරිච්ඡේදය කීයද? නවවන පරිච්ඡේදය. පැහැදිලිද? නවවන පරිච්ඡේදය. ඔන්න මේ පළවෙනි අවස්ථා සම්බන්ධයෙන් ගත් එක අපි ලිව්වේ. බලන්න ඔබේ මිනිහටත් ඒක තමා. දැන් ඒකම තමා. දැන් ඔබ ආපහු ඵලයන් ඔබේ ගමට. ඊට ප්‍රකාශය අනුව ඒකම තමා. යන යෙදුම තුලින් ප්‍රකට වන්නේ කුමක්ද? ඊළඟට ඒක ඇතුළත් පරිච්ඡේදය. ඔන්න හරිය කොටස. ඊළඟට බලන්න
අඬලා වැඩක් නෑ ළමයා. මං දැන් හොඳටම වයසක මිනිහෙක්. මට වඩා හොඳින් ඔය ගම ගැන දන්න කෙනෙක් තවත් මෙහෙ නෑ. අන්න ඒ කොටස ගමු. මට වඩා හොඳින් ඔය ගැන දන්න කෙනෙක් තවත් මෙහෙ නෑ. අන්න. දෙවෙනි අවස්ථාව. මට වඩා හොඳින් ඔය ගැන දන්න කෙනෙක්. හරිද? රයිට්. එතකොට මෙන්න මේ ප්‍රකාශය තුලින් පැහැදිලි වෙන්නේ මොකක්ද? මට වඩා ඔය ගැන හොඳින් දන්න කෙනෙක් තවත් මෙහි නෑ. ඒ කියන්නේ හිරගෙදර පිළිබඳ මනා අවබෝධය තියෙන කෙනෙක් තවත් ඒ ප්‍රදේශයේ නැති බව. ඇයි ඒ? ඔහුගේ දරුවා හිරේ ගිය දවස් ඉඳලා ඒ වෙනුවෙන් අතේ තියෙන සියලු ශේෂත විකුණලා දරුවෝ බේර ගන්න හැදුවා, බේර ගන්න බැරුණා. අවුරුදු ගාණක් නඩු කිව්වා. අවුරුදු ගාණ නඩු කියද්දී හිරගෙදර ගැන සියලු තොරතුරු ඔහු දන්නවා. අවුරුදු ගාණක් නඩු කියපු නිසා ඔහු ඒ ගැන හොඳටම දන්නවා. ඒකයි එහෙනම් මේ කොටස තුලින් පැහැදිලි වෙන්නේ. ඔබට අහන්න පුළුවන් මේ විදිහට. ඉහත ප්‍රකාශය තුලින් පැහැදිලි. මොකද හිරගෙදර තොරතුරු පිළිබඳ මහල්ලා තරම් දන්න කෙනෙක් තවත් නොමැති බව. අන්න. උත්තරය ඔබ ලියන්න ඕනේ නම් ඒකේම හිරගෙදර පිළිබඳ තොරතුරු නේද? හිරගෙදර තොරතුරු මහල්ලා තරම්
දන්න අයෙකු නොමැති බව. හරිද? හිරගෙදර පිළිබඳ තොරතුරු මහල්ලා තරම් දන්න අයෙකු නොමැති බව. බලන්න එහෙනම්. මට වඩා ඔය ගැන හොඳින් දන්න කෙනෙක් තවත් මෙහි නැහැ. ඉහත ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ කුමක්ද? හිරගෙදර පිළිබඳ තොරතුරු මහල්ලා තරම් දන්න අයෙකු නොමැති බව. පැහැදිලිද? right. ඊළඟ එක 9 වන පරිච්ඡේදයේ මේ කොටස අයිති වෙලා තියෙන්නේ. බලන්න. මහල්ලාගේ පුතා හිරගෙදර තුලදී නැති වූ වාසයේම බබුණොත් හිරගෙදර තුලදී මිය ගිය බව. මේ ප්‍රකාශය ඇතුළත් පරිච්ඡේදය තමයි 9 වන පරිච්ඡේදය. ත්‍රොන්න ඔය කොටසෙන් ඔබට අහන්න තියෙන ප්‍රශ්න ටික තමයි අපි සාකච්ඡා කරේ. උඹේ මිනිහටත් ඒකම තමා දැන් උඹ ආපහු ඵලයන් උඹේ ගමට. ඉහත ප්‍රකාශය අනුව ඒකම තමා කියන එක අපි පැහැදිලි කළා. පැහැදිලිනේ? හරි. තට්ටු කළාය. ඇතුළට නොඇසෙන තරමිතා හිමින් තට්ටු කළාය. නැවත බිත්තියට ඇලවී ඉඳගෙන බලා සිටියාය. පෑ ගණනක් ගත විය. කිසිම අමුත්තක් වූයේ නැත. දොර වැසූ ගමන්මය. සිරගේ ඇතුළෙත් කිසිම ශබ්දයක් නොඇසේ. කන්ද පාමුල තන උලන එළදෙනු 5 දෙනා හා මහල්ලා හැර පෙනෙන මානයක කිසිම සතෙක් නැත. තමා සිටින තැනට තද හිරු රැස් වැටෙන විට බිත්තියේ හෙවන දිවෙන හැටියට එහා මෙහා වෙමින් මොකක් හෝ අමුත්තක් සිදුවන තුරු ඈ බලාපොරොත්තු සහිතව එතනම වුණාය. පේනවනේ? ඇය අච්චර කියද්දි මහල්ලා ගැන සේර මහල්ලා කියන මම දන්න තරම් කවුරුත් දන්නේ නැහැ. ඒ කියද්දිත් යන්නේ ඇයි? සස්සු දස්සයෙන් ඇයට සාක්ෂියක් අවශ්‍යයි. ඇයි ඒ තරම්ම බබුන්ට ආදරය කරා. ඒ නිසයි මේ බබුන් තාම ඉන්නවා කියන ආකල්පය ඇගේ තියෙනවා. එතනින් පේන්නේ ඇයි ඒ තරම්ම බබුන්ට ආදරය කරපු බව. බොහෝ වෙලාවකට පසු දොර හැරිනේ. කාගේ ඇඳුම් කට්ටලයක් හා තොප්පියක්ද හැඳ පොල්ලක් අතින් ගත් මිනිහෙක් එයින් එළියට ආවේ. ඔහු ඈ දෙස බලා තියුණු ස්වරයකින් "නුඹ මොකද මෙතන?" ඇසුවේ. අන්නේ නම් අහන්නේ කවුද මේ? පොලිස් නිලධාරියා තමයි අහන්නේ. "ඔයා මොකද මෙතන?" පැහැදිලිද? ඒතර මේ කොටස තුල එච්චරම අපිට ගන්න දේවල් නැහැ. අපි ඊළඟ කොටස තුලින් ඒක සාකච්ඡා කරමු මේ විදිහට. ඔය තියෙන්නේ. මගේ මිනිහා බලන්න ආවා. අයියා. එයා මාස 6කට හිරගෙදර එව්වා. මාස 6 දැන් පහුවෙලා. එයා ගමට ගියේ නැහැ. මිනිස්සු කියනවා එයා මැරිලා කියලා. ඒක ඇත්තද? මොකක්ද එයාගේ නම? කොහෙද ගම? එයාගේ ගම බැත්තේ ගම. නම? කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? ඇයි මෝඩියේ මොකක්ද මේ මිනිහාගේ කියපු නම? එයාට කිව්වේ බබුන් කියලා. දැන් ඒක භාවිත කරපු නමක් තමයි මේ කියන්නේ බබුන් කියලා. හඳහනේ තියෙන එයාගේ උප්පැන්නේ තියෙන නම නෙමෙයි මේ බබු. පැහැදිලි. එතකොට සමහර විට එහෙම මෙයාට හදාගත්ත නමක් වෙන්නේ නැති නේද? ඒක නෙමෙයි කියන්න අමාරුයි කියලා දැනෙන්නේ නැහැ කියලා නිකන් මොකද්ද වගේ නේද? හරිද? ඔන්න ඒතර මේ ප්‍රකාශන තුල අහන්න පුළුවන් අපිට අවස්ථා සම්බන්ධයක් කොහොමද මම එයාගෙන නම කියන්නේ අයියා? ඇයි මෝඩියේ මොකක්ද මේ මිනිහට කියපු නම? අන්න. ඔය කොටස් ටිකෙන් ඔබට අවස්ථා සම්බන්ධ හදාගන්න පුළුවන් කවුද කිව්වේ? කාටද මොන අවස්ථාවේදද? එතකොට ඔතන අපිට අලුතෙන් කියන දේවල් ටිකක් ගන්න නැහැ. යම් ප්‍රමාණයක් ඔබට හදාගන්න පුළුවන් මේකේ කවුද කිව්වේ කාටද කිව්වේ කියන එක ඔබ දන්නවද? දැන් මේ කොටස් දෙක යන්නේ පුංචි මැනික සහ කාකි කිට් එක ඇඳගත්ත පොලිස් නිලධාරියා අතර සාකච්ඡාවක් තියෙනවා. අන්න දැන් මේ කොටස තුළ අපිට පැහැදිලි වෙන මොකද්ද මේ? කතා රසය තීව්‍ර කරන්න මෙහිදී යොදාගෙන තියෙන්නේ සංවාදශීලී භාෂාවක්. අන්න ඒක තමයි අපිට මෙතෙන්දි ගන්න තියෙන්නේ.
යොදාගත් භාෂා උපක්‍රම. නවකතාකරු කතා රසය තීව්‍ර කිරීම සඳහා යොදාගත් භාෂා උපක්‍රම. උපක්‍රමයක් නම් කරන්න. දැන් මම පුතාලා දන්නවා නවකතාවක කතා රසයේ තීව්‍ර වෙන්න නම් මොනවද තියෙන්න ඕන? සංකේතාත්මක භාෂා යොදා ගන්න. ඖචිත්‍ය ගුණයෙන් අනුන උපමාලංකාර මේ සංකල්ප රූපමේ භාෂාවක්. සංවාදශීලී භාෂාවක්. හේතුඵල සම්බන්ධතාවය මත නේද? සිද්ධි අවස්ථා නිරූපණය කිරීමට අවශ්‍ය නිර්මාණාත්මක භාෂාවක් තියෙනවා. එතකොට අන්න මේ කතාව තුළ කතා රසයේ උද්දීපනය වෙන්න නම් සුපැහැදිලිව සංවාදශීලී භාෂාවක් තියෙනවා. එතකොට තමයි පාඨකයා මේකෙන් කියවන කෙනා ඇදබැන තබා ගන්න. මේක මොකක් වෙයිද නේද? අන්න සංවාදශීලී භාෂාවක් භාවිත කිරීම. මොන භාෂාවද පුතේ? සංවාදශීලී භාෂාවක්. අන්න සංවාදශීලී භාෂාවක් භාවිත කිරීම ඊළඟ තමයි උචිත ලෙස ජන ව්‍යවහාරයේ භාවිත කිරීම. හරිද? අන්න එහෙනම් නවකතා කරු කතා රසය තීව්‍ර කිරීම සඳහා යොදාගත් භාෂා උපක්‍රම කියලා ඇහුවොත් අන්න මෙතෙන් තියෙනවා නේද? උචිත ලෙස ජන ව්‍යවහාරය. ඒ ප්‍රදේශයට ආවෙනික ජන විඥානය තුල නේද? ඒ මිනිස්සුන්ට අරක්ගත්ත භාෂා ශෛලියක් තිබුණා. අන්නේ භාෂා ශෛලිය තමයි මේ කතා රසයට පනපවන්නේ. නැත්තම් මේක ගැළපෙන්නේ නැති වෙනවා නේ. ඒ බැද්දේගම මිනිස්සුන්ගේ ව්‍යවහාරය මේකට තියෙන්න වෙනවා. එහෙම වුණාම තමයි මේ නම් ගම් ඉඳලම බලන්නකොනේ. ඒක තුල තමයි කතා රසය තීව්‍ර වෙන්නේ. අන්න ඒකම දැන් සංවාදශීලී භාෂාවක්. ඒ ගම්මු තුල ඇතිවෙන මේ දෙබස් නේද? ඒතර ඒ ගම්මු තුල ඇතිවෙන ඊට පස්සේ නිලධාරියෙක් සමග ඇතිවෙන දෙබසක ස්වභාවය. ඒක බොහොම සිත් ගන්නා සුළු ආකාරයට කතෝරය දක්වලා තියෙනවා. අන්න එහෙනම් කතා රසය එතනේ බෙහෙවින්ම තීව්‍ර වෙලා තියෙනවා. හරිද? මොන වැරද්දටද හිරේ වැටුනේ? ඒක බොරු නඩුවක්. ආරච්චිගේ ගේ බින්දයි කියලා. ඕ ඒ මිනිහා හරි ඊට පස්සේ ඒ ආරච්චිත් මැරුවා නේද? ඔව් ඔව්. ඒ මැරුවේ අපේ අප්පච්චි. අන්න. ඒ මැරුවේ අපේ අප්පච්චි. බලන්න යා බොහොම නිවැරදි චරිතයක් නේද? නැත්නම් යාට අප්පච්චි මේ වැඩේ කරයි කියලා කියන්නේ නැහැ. කියන්න නේද? ඔව්. ඒ මැරුවේ අප්පච්චි. ඒක දන්නවා. ඔව්. එයත් මෙහි හිටියා. උඹ ළඟ සල්ලි එහෙම තියනවද ගෑණියේ? අන්න බලන්නකෝ. ඔය පොලිස් නිලධාරියාගේ ස්වභාවය තමයි මේ පෙන්වන්නේ. හරිද? මේ වගේ අය එදත් හිටියා අදත් ඉන්නවා. පැහැදිලිද? මේ වගේ අය අසරණ වුණාම ඒ අයගෙන් බල ප්‍රයෝජන ගන්න මිනිස්සු ඉන්න නිලධාරියෝ ඉන්නවා. ඔව් එයත් මෙහෙ හිටියා. උඹ ළඟ සල්ලි එහෙම තියනවද ගෑණියේ? පේනවද කතා කරන විදිය? ඒ කාකි කිට් එක ඇඳගත්ත මිනිස්සුන්ගේ ස්වභාවය පෙන්නනවා බොහොම අපූර්වට. තම මනුස්සකමට කතා කරන්න පුළුවන් නේද? ඒව මුකුත් නැහැ. ඇයි ඔය නිලයට ආරෝපිත කරගත්ත මාන්නයක් තමයි තියෙන්නේ. ඒ සුදු ජාතිකයොත් එක්ක තමයි ඉන්නේ. පැහැදිලිද? නෑ අයියා සතයක්වත් නෑ. බලන්න එයාගේ ප්‍රකාශනේ. බොහොම අහිංසක විදියට ඇය හැසිරෙනවා නේ.
පුංචි මැනිකා මුවැත්තියක් කියන එකම පැහැදිලි වෙනවා. ඇය බොහොම සාන්ත යටහත් පහත්ව කතා කරන කෙනෙක් පේනවද? නෑ අයියා සතයක් වන්නේ අපි බොහොම දුප්පත් මිනිස්සු. අන්න එහෙනම් මේ ප්‍රකාශය තුල අපිට පැහැදිලි වෙනවා පුංචි මැනිකා තුල තියෙන මොනවාද? යටහත් පහත් ගති ඇත්තියක ඇති ගුණාංග ප්‍රකට වෙනවා. එහෙනම් අපට බෑ මෙහිදී මුකුත් කියන්න. උඹ කඹුරු පිටියට ගිහින් ඒජන්ත හාමුදුරුවන්ට පෙස්සමක් දීපන්. පේනවද? වැඩක් කරගන්න ගියහම සල්ලි දෙන්න වෙනවා. අල්ලස් දෙන්න වෙනවා. නේ? එවැනි මිනිස්සු අදත් හිටියා. එදත් හිටියා. හෙටත් තියෙනවා. එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. අන්න සමාජ යථාර්ථයක් නිරූපණය කරනවා. මේ සමාජ යථාර්ථයක් තමයි මේ නවකතාව තුල අපූර්වට නිරූපණය කරන්නේ. එහෙනම් මානව ජීවිතයේ ලස්සනට විවරණය කරනවා. කාකි කිට්ටක ඇඳගත්ත නිලධාරීන්ගේ ඇතම් නිලධාරීන් හැසිරෙන විදිය කතාකරු බොහොම ලස්සනට නේද? ඉදිරිපත් කරනවා ඒ අය මේ වගේ චරිත කියලා. බලන්න එහෙනම්. ඔව් එයත් මෙහි හිටියා. උඹ ළඟ සල්ලි එහෙම තියනවද? ගෑණියේ. ওই ප්‍රකාශය අනුව නිලධාරියා තුල දැකිය හැකි ලක්ෂණය මොකක්ද? මිල මුදල් හැර කිසිදු සේවාවක් ඔහුගෙන් ලබාගත නොහැකි බව. නේ? මිල මුදල් වලට හැර කිසිදු සේවයක් ඔහුගෙන් ලබා ගන්න බෑ. ඒ ගැන නෙමෙයි කියන්නේ. සල්ලි දෙන්න බැරි නම් බෑ. එහෙනම් බෑ. මේ කියන්නේ. එහෙනම් අපට බෑ. මෙහිදී මුකුත් කියන්න. පේනවද? මිල මුදල් නැත්තම් ඒ කිසිවක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හරි බලන්න. ඔව්. ඒ මැරුවේ අපේ අප්පොච්චි. අන්න එය බොහොම නිවැරදි චරිතයක්. නේ? සත්‍යවාදී චරිතයක්. නැත්තම් ඇයට කියන්න දුනා අපේ අප්පොච්චි වෙලි තිබ්බේ නැහැ. නේ? ඇයි කෙලින්ම කියනවා. ඇයි බාර වෙනෝනේ සිලුදුත් බොහොම යථාර්ථවාදී චරිතය. අව්‍යාජ මිනිස්සෙක්. අව්‍යාජ ගැමියන් තුල තියෙන ලක්ෂණ. අව්‍යාජ බව. අන්න. අව්‍යාජ බව මේ ප්‍රකාශය තුල පැහැදිලි වෙනවා. කාගේද? පුංචි මණිකා තුල තියෙන අව්‍යාජ බව. මේ ප්‍රකාශය තුල මෙන්න මේක තුල පැහැදිලි වෙනව නේද? බලන්න. ඔව් ඒ මැරුවේ අපේ අප්පොච්චි. අන්න. මෙම ප්‍රකාශයට අනුව පුංචි මැනිකා තුල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් ලියා දක්වන්න. පුංචි මැනිකා තුල මොකක්ද තියෙන්නේ? සත්‍යවාදී බව. නේ? ඇය බොහොම නීතිගරුක කෙනෙක්. ඇයි වැරදි කරන කෙනෙක් නෙවෙයි. අව්‍යාජ බව. එහෙනම් පුංචි මැනිකා තුල තියෙන අව්‍යාජ බව තමයි මේ තුලින් පැහැදිලි වෙන්නේ. පැහැදිලිද? පුංචි මැනිකා
අව්‍යාජ. අව්‍යාජ කාන්තාවක් බව. ඊළඟට අපිට ගන්න පුළුවන් නෑ අයියා සතයක්වත් නෑ අපි බොහොම දුප්පත් මිනිස්සු. අන්න බලන්න. ඈ තුල තියෙන යටහත් පහත් ගති ඇත්තියක් බව. නෑ අයියා සතයක්වත් අතේ නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. නෑ අයියා සතයක්වත් අතේ නෑ අපි බොහොම දුප්පත් මිනිස්සු. ඒතර ওই පාඩේ තුල අපිට මොකද්ද පැහැදිලි වෙන්නේ? අපි බොහොම දුප්පත් මිනිස්සු. බලන්න. මේ ප්‍රකාශය තුලින් ප්‍රකට වන්නේ පුංචි මැණිකගේ මොන වගේ ලක්ෂණයක්ද? යටහත් පහත් ගති ඇත්තියක් බව. පැහැදිලි. අනුන්ට ගෞරව කරලා කතා කරනවා. යටහත් වෙලා නේද? ඒ අයට බොහොම ශාන්ත ගති ඇත්තියක්නේ. ඇය බොහොම ශාන්ත ගති ඇති යටහත් පහත් තැනැත්තියක් බව. පැහැදිලිද? කවුද පුතේ? ඇය ශාන්ත ගති ඇති යටහත් පහත් ගති ඇත්තියක් බව. ඒ ප්‍රකාශය තුලින් අපිට පැහැදිලි වෙනවා මේක තුලින්. හරි. මේ ප්‍රකාශය තුලින් පුංචි මැණිකා දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් ලියන්න. සුවිශේෂී ලක්ෂණයක් ලියන්න. පැහැදිලිද? නෑ අයියා සතයක්වත් අතේ නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. පේනවද? අන්න එහෙනම් ඇය ශාන්ත ගති ඇති මොන වගේ කෙනෙක්ද? යටහත් පහත් ගති ඇති තැනැත්තියක් බව. හරිද? හරි. අන්න ඒක අපි මේ විදිහට ලියනවා. පුංචි මැණිකා සැබවින්ම පුංචි මැණිකා සැබවින්ම
පැහැදිලිද? පුංචි මණිකා ශාන්ත ගති ඇති යටහත් පහත් ගති ඇති එක බව. ශාන්ත ගති තියෙනවා යටහත් පහත් ගති තියෙනවා මේ ප්‍රකාශය තුල. ඇයි බොහොම අහිංසකව ආමන්ත්‍රණයක් කරන්නේ. ඇයි ඇත්තටම අහිංසක නේද? මුවැත්තියක් වගේ කියන එක හරි. අන්න එහෙනම් ඇහිගේ අහිංසක භාවය මේ තුලින් ප්‍රකට වෙනවා. පැහැදිලිද? අන්න තව එකක් අපිට ගන්න පුළුවන්. ඇය මුවැත්තියක මෙන් අහිංසක ගති ගුණ ඇති ගැමි කාන්තාවක බව. පැහැදිලිද? ඔන්න ඔබට ඔය ලක්ෂණ ගොඩක් ඔය කතා කරන්නේ. පැහැදිලිද? මේ කොටස තුලින් කොච්චර ගත්තද අපි බලන්න. නේද? බලන්න. ඒ කොටස තුලින් අපි කොච්චර ප්‍රශ්න හදන්න පුළුවන්ද? ඔව් ඔව් ඒ මැරුවේ අපේ අප්පොච්චි. මේ ප්‍රකාශයේ අනුව පුංචි මණිකා තුල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් ලියා දක්වන්න. පුංචි මණිකා අව්‍යාජ කාන්තාවක් බව. හරිද? පුංචි මණිකා අව්‍යාජ කාන්තාවක බව. පැහැදිලිද? ඊළඟ එක නෑ අයියා සතයක්වත් අතේ නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. මේ ප්‍රකාශය තුලින් පුංචි මණිකා තුල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් ලියන්න. පුංචි මණිකා ශාන්ත ගති ඇති යටහත් පහත් ගති ඇති එක බව. යටහත් පහත් ගති ඇති එක බව. ඊළඟට ඇය මුවත්තියක මෙන් අහිංසක ගති ගුණ ඇති ගැමි කාන්තාවක බව. අන්න එහෙනම් ඔබට පැහැදිලි මේ කොටස තුලින් නේද? ඔය වගේ ප්‍රශ්න අපිට හදලා සාකච්ඡා කරන්න පුළුවන්. හරි. බලන්න එහෙනම් දැන් මේ කොටසෙන් අපි මේ විදිහේ ප්‍රශ්න ගොඩක් කතා කරානේ. පැහැදිලි පුතාලට නේද? දැන් අපි ඊළඟ කොටසට යන් එහෙනම් බලන්න. ඒ කොටසත් යම් ප්‍රමාණයක් වැදගත්කමක් තියෙනවා. කතා රසයේ තීව්‍ර කිරීම සඳහා කතුරේ යොදාගත්ත දේවල් ටිකක් මේකේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා. බලන්න. අයියා දැන් කීවනේ මගේ මිනිහා දන්නවයි කියලා. ඉතින් මට කීවට ඇති වැරද්ද මොකද්ද? එයා දැන් මෙහෙ ඉන්නවාද? එයාට මොකද උනේ? දවස් ගාණක් තිස්සේ මං මෙහාට ආවේ මේක දැනගන්න. මට තවත් කරදර කරන්න එපා. එලවන්නේ ඇයි? හිරපල්ලා පුංචි මණිකා දෙස මිනිත්තුවක් හෝ දෙකක් පමණ බලා සිටියේය. දැන් මේ ඉරියව් ටික හොඳට බලාගෙන. ඇය ඇහැට කනට පේනවනේ. එක පැත්තකින් බලාගෙන ඉන්නෝ දැන්. හොඳයි. කරුණාව වේරිච්ච කුඹුරට වැස්සක් වගේ කියනවනේ. ඒත් උඹ ඉල්ලන්නේ වේරිච්ච කුඹුරට තවත් නියඟ. මන් දන්නවා මිනිහා මෙහි හිටියා. මිනිහා මෙහිදී මලා. දැන් මැරිලා මාස දෙකක් වෙනවා. අන්න මේ කොටස අතිශයම වැදගත්.
බලන්න. වැස්සක් වගේ කියනවනේ. ඒත් උඹ ඉල්ලන්නේ වේලිච්ච කුඹුරට තවත් නියඟ. අන්න බලන්න. වේලිච්ච කුඹුරට තවත් නියං. එතනින් පෙන්නන මොකද්ද මේ? දැන් ඉතින් වැඩක් නැහැ කොහොමත්. ජීවිත කතාව ඉවරයි. වේලිච්ච කුඹුරට නියං එනවා කියලා කියන්නේ බබුන් කොහොමත් මැරිච්ච බව තමයි පෙන්නන්නේ. මම දන්නවා මිනිහා මෙහෙ හිටියා. මිනිහා මෙහිදී මලා. පැහැදිලි. අන්න බලන්න දෙන්න අතර තියෙන මේ බොහොම අපූර්ව සංවාදය තුල කතා රසයේ ඊටාම ඉහළ තලයකට කතුවරයා ගෙනියනවා. ඒ ගෙනියන්නේ යොදා ගන්නවා ඖචිත්‍ය ගුණයෙන් අනුන උපමාලංකාර. පැහැදිලිද? බලන්නකෝ ඒක ලස්සන යෙදුම කොහොමද කියලා. හොඳයි කරුණාව වේලිච්ච කුඹරට වැස්සක් වගේ කියනවනේ. පැහැදිලිද? ඊට පස්සේ ඒකටම අනිත් පැත්තෙන් ව්‍යංගාර්ථය දනවන කොටසක් ඉදිරිපත් කරනවා මේ විදිහට. වේලිච්ච කුඹරට තවත් නියං. පැහැදිලිද? උඹ ඉල්ලන්නේ හරියට වේලිච්ච කුඹරට නියං. හරි? හරි. අපි බලමු එහෙනම්. ඊළඟට බලන්න මේ ධ්වනිතාර්ථවතේ ඒත් උඹ ඉල්ලන්නේ වේලිච්ච කුඹරට තවත් නියඟ. අන්න ව්‍යංගාර්ථය දනවන යෙදුම් තියෙනවා. දැන් ඒ තුලින් පැහැදිලි කරන්නේ මොකද්ද මේ බබුන්ගේ ජීවිත කතාව මෙතනින් ඉවරයි කියන එක. පැහැදිලිද? හරි. දැන් එහෙනම් නවකතාකරු මේකේ අර්ථ රසය තීව්‍ර කරන්න ඔබට මම පැහැදිලි කරා නේද? අර්ථ රසය උද්දීපනය කරන අර්ථාලංකාර උපමා රූපක සංකේත ඇතුළු ඒ අලංකාර. එහෙනම් මේකේ යොදාගෙන තියෙනවා පරිසරයෙන්ම යොදාගෙන තියෙනවා මොකද්ද පුතේ? ඖචිත්‍ය ගුණේ නනෝන උපමාලංකාරයක්. මොකද්ද මේ? කරුණාව වේලිච්ච කුඹරට වැස්සක් වගේ. අන්න. කරුණාව කුඹුරට කරුණාව වේලිච්ච කුඹරට වැස්සක් වගේ. අන්න පුතේ. ඖචිත්‍ය ගුණෙන් අනෝන උපමාලංකාරයක් යොදාගෙන දෙන පරිසරයෙන්ම නේද? ඒ පරිසර පද්ධතියෙන්ම ගැලපෙන උපකරණයක් තමයි මේකට යොදාගන්නේ. ඒ අනුව තමයි මේකේ අර්ථ රසය ඊටා ඉහළ තලයකට යන්නේ. ඒකට එහෙමම අවියෝජනීය සම්බන්ධයක් යොදා ගන්නවා අලංකාර තවත් යෙදුමක්. ඒ තමයි ධ්වනිතාර්ථවත් යෙදුමක් නේද? ව්‍යංගාර්ථය දනවන යෙදුමක් ඉතින්දී යොදා ගන්නවා. ඒත් උඹ ඉල්ලන්නේ වේලිච්ච කුඹරට තවත් නියඟ. ඉතින් වේලිච්ච කුඹරට
වැහි ඉල්ලන්න ඕන එකට නේද? ඉල්ලන්නේ නියන් ඇයි ඒ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේකට දෙන්න දෙයක් නැහැ. මුකුත් කරන්න දෙයක් නැහැ. බබුන් ජීවිතේ අතහැරලා දාලා. හරි. බලන්න එහෙනම් නවකතාකරු කතා රසය තීව්‍ර කිරීමට යොදාගත් අර්ථාලංකාරයක් උපුටා ලියන්න ඔය තියෙන්නේ කරුණාව වේරිච්ච කුඹරට වැස්සක් වගේ. හරිද? right. එතකොට මේ ප්‍රකාශය කරන්නේ කවුද? හිරපල්ලා. පැහැදිලිද? මේ ප්‍රකාශය කරන්නේ කවුද? හිරපල්ලා. අන්න අවස්ථා සම්බන්ධ ආවොතින් ඔබ අවස්ථා සම්බන්ධ හේතෙන්දී ওই විදියට ලියන්න ඕන කවුද මේක කියලා. මෙතනින් බලන්න අයියා දැන් කීවනේ මගේ මිනිහා දන්නවයි කියලා. ඒතර මෙන්න මෙතෙන්දී මේ වගේ කොටස් අරගෙන ඔබ තනියම පුතේ අවස්ථා සම්බන්ධ හදන්න. හරි. කවදාවත් ඕකෙන් පිට වෙලා එන්න ඉඩ හම්බ වෙන්නේ නැහැ. මිනිහෙකුට මං ඔබට කිව්වනේ තමා පසු කරගෙන යන පුංචි මැනිකාට ඇසෙනසේ මහල්ලා කීය. අන්න දැන් මහල්ලා දැන් කියනවා මම කිව්වා මේ ගැන ඔක්කොම දන්නවා කියලා. ඒ දැන දැනත් තමයි ඔබ ගියේ. එතනින් පෙන්නන්නේ මොකද? පෘථග්ජන මිනිස්සු සහ අනිත් පැත්තෙන් මැය ඒ තරමට ආදරේ බබුන්ට. ඒකයි ඒ. තුරා යන ස්වාමි භක්තිය. එයා විශ්වාස කරන්නෙම නැහැ බබුන් මැරිලා කියලා. එයාගේ පුතා මැරුණාට එයා විශ්වාස කරන්නේ නැහැ. අපි වුණත් විශ්වාස කරන්නේ නැහැ. එයා මැරිලා සීයේ. ඔව් ඕකට ගිය කෙනෙක් ආයේ එන්නේ නැහැ. ඔබ ඵලයන් ළමයා ආපහු ගමට මං යනවා සීයේ. පැහැදිලිද? දැන් අන්න එතකොට මේ කොටස් ටිකෙන් ඔබට පුළුවන් තනියම අවස්ථා සම්බන්ධයක් හදන්න. කවදාවත් ඕකෙන් පිට වෙලා එන්න ඉඩ හම්බ වෙන්නේ නැහැ. කවුද කිව්වේ? පැහැදිලිනේ. ඔන්න ඔබට අවසානයේ ඉඩක් තියෙනවා මේ කොටසෙන් Tamanට පුළුවන් අවස්ථා සම්බන්ධ කීපයක් හදාගන්න. ඒ හදාගෙන එතකොට මේ කතාව තුලින් ඔන්න අහන්න තියෙන ඔයනි ප්‍රශ්න වලට උත්තර ටික මම සාකච්ඡා කරා. ඊළඟට ඕකේ අමාරු වචන ටික සාකච්ඡා කරලා මේකේ තියෙන විචාර ටික ඉවර කරාම බැද්දේ ගමනව කතාව අපිට පුළුවන් ඉවර කරන්න. ඒ හින්දාමයි පුතාලා බැද්දේ ගමනව කතාව අරගෙන හොඳින් කියවන්න ඔබට නියමිත පරිච්ඡේදයේ දෙතුන් පාරක් කියවලා තේරුම් ගන්න මේක. අමාරු වචන ටික මම ඊළඟ කොටසින් සාකච්ඡා කරනවා. එතනින් පස්සේ තමයි අපි විචාර සාකච්ඡා කරලා බැද්දේ ගම ඉවර කරන්නේ. පැහැදිලිද?